සමගිකමක් කිරීමේ දවසේ ආශිර්වාදමත් දහවල් දේවමහය පැමිණ තිබෙනවා. මේ දහවලේදී පසුතැවිලි වෙයල්ලා මක්නිසාද ස්වර්ගරාජ්‍යයේ ළඟ යන දේශනා මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණ පසුතැවිලි වෙයල්ලා මක්නිසාද ස්වර්ගරාජ්‍යයේ ළඟය කියා පවසමින් සුභාරංචිය දේශනා කළ බව අපට මතෙව් 4න් දැකගන්න පුළුවන්. ස්වර්ගරාජ්‍යය ලංවන විට අප පසුතැවිලි විය යුත්තේ ඇයි? පසුතැවිලි නොවුනොත් ස්වර්ගරාජ්‍යයට යා නොහැකි නිසා බොහෝ දෙනා ඉදිරියේ ඔබ පසුතැවිල්ලේ සිතක් ඇතිකරගත යුතුය කියා මොර ගසමින් සියලු මනුෂ්‍යාව අවදි කරවමින් දෙවියන් වහන්සේ රාජ්‍යයේ සුභාරංචිය දේශනා කළා. පසුතැවීම හා රාජ්‍යයේ සුභාරංචිය අතර වෙන් කළ නොහැකි සම්බන්ධයක් පවතින බව අද අප පැහැදිලිව තේරුම් ගනිමු. අපාවට ඇති අහසෙත් පොළොවෙත් පෙනුම ආත්මික කෝණයෙන් බලනවා නම් ස්වර්ගීය පියාණන් ඊතා ඉක්මනින් පැමිණෙන බව අපට තේරුම් ගන්න පුළුවන්. අපාවට අසාමාන්‍ය කාලගුණ සංසිද්ධීන් සිදුවන අතර ඒවායෙන් බොහෝමයක් පෙර කිසිදාක පෘථුවිය මත සිදු වී නැහැ. කොරෝනා වෛරසයත් ඒවායින් එකක්ය. නොදන්නා රෝගද බොහෝමයක් තිබෙනවා. භෞතික ලෝකයෙන් වාර්තා වී නැති හඳුනා නොගත් රෝග කිහිපයක් සෑම තැනකින්ම මතු වෙමින් තිබෙනවා. මේවායින් ඇතැම් රෝග COVID-19ට වඩා සිය ගුණයකින් මාරාන්තික රෝගය. පෙර කිසිදා සිදු නොවූ දේවල් සිදුවන්නේ ඇයි? කරන්න දෙයක් නොමැති වූවත් අපට මෙලෙස සිතෙනවා. බයිබලයේ ලියවී ඇති ආකාරයට දෙවියන් වහන්සේ පොළොතලයත් අහස්තලයත් විසඳන්ට නුඹලා දනිහුය. නමුත් මේ කාලයේ විසඳන්ට නොදැන සිටින්නේ කොහොමද? නුඹලා ජීවත් වන්නේ කවර යුගයකද කියා පවසනවා. ස්වර්ගයේදීත් මේ පොළොවේදීත් අප කළා වූ සෑම පාපයකටම කමාව ලැබී දෙවියන් වහන්සේගේ නියෝගයන් හා අලුත් ගිවිසුමේ සත්‍ය තුල ඇති ව්‍යවස්ථාවන්ද පැවැත්විය යුතුයි. දෙවියන් වහන්සේගේ රෙගුලාසි නියෝගයන් හා ව්‍යවස්ථාව යන සියල්ල පවත්වනවා යයි පවසමින් ඒවා තෝරා බේරාගෙන නොපැවැත්විය යුතුයි. දෙවියන් වහන්සේගේ වචනය පිළි නොපදින විට සාවුල්ගේ ක්‍රියාවන්ට දෙවියන් වහන්සේ අකීකරුකම කියා පැවසුවේ ඇයි? දෙවියන් වහන්සේ විසින් අමලෙක්වරුන්වත් ඔවුන්ගේ සියලු වස්තුවත් විනාශ කර දමන්නැයි සාවුල්ට අණ කළා. නමුත් සාවුල් විනාශ කළේ ඒවායින් කිහිපයක් පමණයි. ඔහු හොඳ බැටළුවන් හා වස්සන් වෙන් කර තමන් සමග රැගෙන ගියා. සාවුල් මාරහන්තික අත්වැරැද්දක් කළා. ඔහු දෙවියන් වහන්සේගේ අණ බාගෙට ඉටු කර අණ කළ ලෙස තමන් සියල්ල කළ බවට දෙවියන් වහන්සේට වාර්තා කළා. දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ සත්‍ය තුල අපගේ ගැලවීම වෙනුවෙන් දසදහසකුත් රෙගුලාසි නියම කළා. දෙවියන් වහන්සේට පරම ලෙස කීකරු වූවා යයි සිතමින් අප ඒ රෙගුලාසි වලින් කිහිපයක් පමණක් පැවැත්වීම හොඳ නැහැ. ඒ වෙනුවට අප නිතරම මම පියාණන් හා මෑණියන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන් කීකරු වෙමින් ජීවත් වෙනවාද කියා සිතමින් අප ගැනම ආවර්ජනය කළ යුතුයි. පසුතැවිලි විය යුත්තේ ඇයිද යන දෙවියන් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගැනීමට මුලින්ම 1 යොහන් 1:8ට යමු. අපට පාපය නැතැයි කියමු නම් අපි අපම රවටා ගනිමුව. සැබෑවද අප තුල නැත. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කළේ නැතැයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව. උන්වහන්සේගේ වචනද අප තුල නැත. පව් කළේ නැතැයි කියන්නේ නම් ඔබ ඔබවම රවටා ගන්නවා කියා දෙවියන් වහන්සේ පැවසුවා. අප ස්වර්ගයේදී පව් කළා.
තවද මේ පොළොවේදී දැන හෝ නොදැන පව් කළා. ඇතැම් විට අප පව් කළත් ඒ ගැන ලෙහෙසියෙන්ම අමතක කරනවා. දෙවියන් වහන්සේ සමගිකමක් කිරීමේ දවස නියම කළේ ඒ නිසයි. මංගල්‍ය පැවැත්වීමෙන් අපව මුලින්ම පව් කිරීමට සැලැස්සූ අශාසිල් එළුවාගෙන් නිරූපණය වන සාතන් වෙත අපගේ පාපයන් පැටෙව්වා. අප සිටින්නේ පාපයක් නැතැයි කියා දෙවියන් වහන්සේට පැවසීමට හැකිතරම් තත්වයක නොවේ. පසු තැවීම ගැන සලකන විටදී ලූක් 15 සටහන් වී ඇති උපමාව තුළින් පසුතැවිලි වන්නැයි දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයාට අණ කළා. අප මේ උපමාව ඉගෙන ගනිමු. එළිදරව් 3 දෙවියන් වහන්සේ අවංක වන්න පසුතැවිලි වන්න කියාද එළිදරව් 2 පසුතැවිලි වන්න කියාද පවසනවා. බයිබලයේ බොහෝ පදයන් තුලින් දෙවියන් වහන්සේ අපට පසුතැවිලි වන්න කියා පවසනවා. ගණන් කළ නොහැකි තරමට පව් කර මේ පොළොවට නෙරපුණු නිසා අප පසුතැවිලි විය යුතුයි. එහෙමනම් පසුතැවිලි වීමට අප කුමක් කළ යුතුද කියා පළමුවෙන්ම තේරුම් ගනිමු. ලූක් 15:7 කියවමු. එලෙසම පශ්චාත්තාපයේ ඕනෑ නැති ධර්මිෂ්ඨයන් 100කට වඩා පශ්චාත්තාප වන්නා වූ එක පව්කරුවෙකු ගැන ස්වර්ගයේහි ප්‍රීතිය වන්නේ යයි නුඹලාට කියමි. 10 වන පදයට යමු. එලෙසම පශ්චාත්තාප වන්නා වූ එක පව්කාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේ යයි නුඹලාට කියමි කීසේක. එකම දේ 10 වන පදයේත් විස්තර කර තිබෙනවා. ස්වර්ග රාජ්‍යයට යාම සඳහා අප පසුතැවිලි විය යුතුයි. අලුත් ගිවිසුමේ බොහෝ පදයන් තුල පසුතැවිලි වීම ගැන සඳහන් කර තිබෙන්නේ මේ නිසයි. එහෙමනම් පසුතැවිලි වීම යනු කුමක්ද? සරලව කියනවා නම් පසුතැවිලි වීම යනු අපගේ සිත් දෙවියන් වහන්සේ වෙතට හැරවීමයි. වෙනත් ලෙසකින් පැවසුවොත් පසුතැවිලි වීම යනු ලෝකයට මුහුණ දුන් අපගේ සිත් දෙවියන් වහන්සේ වෙත යොමු කිරීමයි. ලූක් 15:11 මේ ගැන සොයා බලමු. තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මනුෂයෙකුට පුත්‍රයෝ 2 දෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාලපුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනී ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේහිද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය. පියා වෙත හැරී ආ නාස්තිකාර පුත්‍රයාගෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ පසුතැවිලි වීමයි. ඔහුව දුර රටකට ඇවූ කාරණයෙන් පෙන්වා දෙන්නේ ඔහු දූෂිත වී පාපයට වැටුණු බවයි. පෞකාර ජීවිතයක් ගත කරන විටදී එවැනි ජීවිතයකින් පීඩාව, දිලුඳුකම හා දුෂ්කර අවස්ථාවන් හැර වෙන කිසිවක් ලැබිය නොහැකි බව ඔහු අවසානයේදී තේරුම් ගත්තා. ඒ ඔහු තම පියා ගැන සිතා නැවත පියාගේ නිවසට යාමට සිටි විටදීය. 20 වන පදය. නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පා වී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේහිද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි කීවේය. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහාම ගෙනවිත් ඔහුට හඳවන්න. ඔහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකල වසා ගෙනවිත් මරන්න. අපි කමින් ප්‍රීති වෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටී. ඔහු නැති වී සම්භවී යයි කීවේය.
තමාගේ පියා ළඟට ගියේය යන්නෙන් තම පෞකාර මාර්ගවලින් හැරී තමන්ගේ ජීවන රටාව වෙනස් කර ගැනීම අදහස් වෙනවා. ඔහු ලුහු බැඳ ගියේ මානසික ආශාවන්, විනෝදය, දුරාචාරය හා ලෝකයේ සතුට පසුපස ගියා. විවිධ ක්‍රමවලින් ලෞකික දේවල් අත්කර ගැනීමට ඔහු උත්සාහ කළා. කෙසේ වෙතත් මේ උපමාවේ දෙවියන් වහන්සේව නිරූපණය කරන පියාට ඔහු පිටුපෑවා. අවකල්ව ජීවත් වන විටදී ඔහු තමන් සතුව තිබූ සියල්ල නාස්ති කර ගත්තා. ලෞකික දේවල් වලට පමණක් ඔහු තම කාලය වැය කළ නිසා ආත්මික ලෝකය වෙනුවෙන් කිසිම දෙයක් සූදානම් කරගන්න ඔහුට කාලය තිබුණේ නැහැ. කෑමක්වත් නැතිවන තරමට ඔහු අවසානයේ දුක්ඛිත තත්වයකට පත් වුණා. ඉන්පසු ඔහු තමන්ගේ තත්වය ගැන ආවර්ජනය කළා. මාගේ පියාණන්ගේ කුලිකාරයන්ට ඕනෑවට වඩා කෑම තිබෙනවා නේද? මෙලෙස ජීවත් වීමට සිදු වූවොත් මම මේ රටේ කුසගින්නෙම මැරී යාවි. මා පියාණන් වෙත යා යුතුයි. සියල්ලෙනි හැරී යාමට අදිෂ්ඨාන කරගන්නවා යනු පසුතැවිලි වීමයි. පසුතැවිලි වන්න මක්නිසාද ස්වර්ග රාජ්‍යයේ ළඟය කියා ප්‍රකාශ කිරීමෙන් අපත් පසුතැවිලි විය යුතුයි කියා දෙවියන් වහන්සේ අපට දැනුම් දුන්නා. ඉන්පසුව කළේ කුමක්ද? උන්වහන්සේ රාජ්‍යයේ සුබ පුවත දේශනා කරන්නට පටන් ගත්තේය කියාය. සුභාරංචිය හා පසුතැවීම එකිනෙකට සමීපව සම්බන්ධ වෙනවා. දෙවියන් වහන්සේ සූදානම් කළා වූ සියලු නියෝගයන්, රෙගුලාසි හා අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවන් අපගේ පසුතැවිලි වීම සඳහාය. ලෝකයේ මිනිසුන් පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ විශ්වාසය මිස ව්‍යවස්ථාව නොවන බවයි. කෙසේ වෙතත් පව්කරුවන්ට පසුතැවිලි වී පෞකාර මාර්ගයෙන් හැරී යාම සඳහා දෙවියන් වහන්සේ විසින් අපට දුන් අලුත් ගිවිසුමේ රෙගුලාසීන්, නියෝගයන් හා ව්‍යවස්ථාව යනු දෙවියන් වහන්සේ විසින් නියම කළ පසුතැවිල්ලේ ඉතා වැදගත් උපාංගයන්ය. නාස්තිකාර පුත්‍රයා තමන්ගේ සිත දෙවියන් වහන්සේ වෙතට හරවා ගන්නා විට ඔහු තමන්ගේ පියා වෙත හැරී ගියේය කියා විස්තර කරනවා. අපව පසුතැවිල්ලට පමුණුවාලීමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අලුත් ගිවිසුම තුළ ඇතුළත් වී තිබෙනවා. මෙය දෙකලේකම් 31න් සනාථ කර ගනිමු. ඉන්පසු ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමින් වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඊශ්‍රායල් රටද යුදා දේශයේද මුළුල්ලෙහි කියා ඇරියේය. ඒප්‍රයිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය. පාස්කුව සමරන්න යන පණිවිඩය බෙදා දීමට ඔහු සෑම අතකටම පණිවිඩකාරයන් යවුවා. පස්වන පදය ලියා තිබුණු හැටියට පාස්කුව බොහෝ කාලයක පටන් නොපැවැත් වූ බැවින් ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔහු බෙයර් ෂේබා සිට දාන් දක්වා ඊශ්‍රායල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝය. මෙසේ පණිවිඩකාරයෝ රජුගෙන්ද ඔහුගේ අධිපතියින්ගෙන්ද ලැබූ ලියුම් රැගෙන රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඊශ්‍රායල් රටද යුදා දේශයේද මුළුල්ලෙහි ගොස් කතා කොට ඊශ්‍රායල් පුත්‍රයනි, ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඊශ්‍රායල්ගේද දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට කුමක්ද හැරියල්ලා. අපගේ සිත්වරක් ලෝකයට මුහුණ දුන්නා. කෙසේ වෙතත් පාස්කුව තුළින් අපගේ සිත් හැරවුණේ කා වෙතටද? දෙවියන් වහන්සේ වෙතට හැරුණා. පාස්කුවට එවැනි ගැඹුරු අර්ථයක් ඇති නිසා වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි විට පැවසුවේ පසුතැවිලි වන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යයේ ළඟය කියාය. උන්වහන්සේ කළ පළමු දේ වන්නේ රාජ්‍යයේ සුබ පුවත දේශනා කිරීමයි. වෙනත් ලෙසකින් පැවසුවොත් උන්වහන්සේ සියලු ඊශ්‍රායල් වරුන්ට අලුත් ගිවිසුමේ වචනය දේශනා කරන්නට පටන් ගත්තා. අප දැන් පවත්වන අලුත් ගිවිසුමේ සියලු සත්‍යයන් අපව දෙවියන් වහන්සේ වෙතට හරවන එනම් පසුතැවිල්ලට ලක් කරවන ආත්මික උපාංගයන්ය. දෙකලේකම් 30හි හෙසකියා රජුගේ කාලයේදී දෙවියන් වහන්සේ වෙත හැරෙන්න යන ලිපිය ලියන විට රජු ඔවුන්ට පැවසුවේ කුමක්ද? ඔහු ඔවුන්ට පැවසුවේ පැමිණ පාස්කුව පවත්වන්න කියා නේද? ශුද්ධ පාස්කු මංගල්‍යය පැවැත්වීම යනු දෙවියන් වහන්සේ වෙත හැරීම එනම් ආත්මික කෝණයෙන් පසුතැවිලි වීමයි. ඒ වගේම මලාකි පොත බලමු.
මලාකී 3 වන පරිච්ඡේදයේ 7 වන පදය බලමු. නුඹලාගේ පියවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ නියෝග නොපවත්වා එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී එන්න. නාස්තිකාර පුත්‍රයා තම පියා වෙත හැරී ගියා. හෙසකියා රජු සෙනගට දෙවියන් වහන්සේ වෙත හැරෙන්නැයි පැවසුවා. තවද මලාකී අනාගත වක්තෘ තුලින්ද දෙවියන් වහන්සේ අපටත් තමන් වෙත හැරී එන්නැයි පැවසුවා. දෙවියන් වහන්සේ විසින් මා වෙතට හැරී එන්න. මා වෙතට හැරී එන්න කියා නොකඩවා පවසන විට උන්වහන්සේ අදහස් කළේ පසුතැවිලි වන්න යන්නයි. මා වෙතට හැරී එන්න මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. එහෙත් අපි කෙසේ හැරී එන්නෙමුදැයි නුඹලා අසන්නහුය. මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ල කන්නහුය. එහෙත් අපි කෙසේ ඔබ වහන්සේගෙන් කොල්ල කෑවෙමුදැයි නුඹලා අසන්නහුය. ඔතුවලින් හා එසවීම් පූජාවලිනුත්ය. මක්නිසාද නුඹලා එනම් මේ මුළු ජාතිය මාගෙන් කොල්ල කන්නහුය. මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් නුඹලාට ආශිර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසි කර බලන්නයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. මේ පදයේදී දෙවියන් වහන්සේ පැවසුවේ දසයෙන් කොටසේ නියෝගය තුලින් මා වෙතට හැරී එන්න. දීමනාවන් තුලින් මා වෙතට හැරී එන්න. පාස්කුව තුලින් මා වෙතට හැරී එන්න කියාය. මක්නිසාද ස්වර්ග රාජ්‍යයේ ළඟේ කියා දේශනා කරන විට උන්වහන්සේ කියා දුන් පළමු පණිවිඩය වන්නේ අලුත් ගිවිසුමේ සත්‍ය නේද? වෙනත් වචනයෙන් පැවසුවොත් උන්වහන්සේ රාජ්‍යයේ සුභාරංචිය දේශනා කළා. යේසුස් වහන්සේ අලුත් ගිවිසුමේ සත්‍ය උගන්වා ප්‍රකාශ කළා. මේ පොළොවට පැමිණි විටදී දෙවියන් වහන්සේ සියලු නියෝගයන් රෙගුලාසීන් හා අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවන් නියම කර අපට ඒවා පැවැත්වීමට ඉඩ දුන්නා. සරලව පැවසුවොත් මේ ගිවිසුම පවත්වන සියලු දෙනා පසුතැවිලි වූ අයයි. තවද එය නොපවත්වන අය පසුතැවිලි නොවුණු අයයි. 2 තෙසලෝනික 1:7 කියවමු. කුමක්කේන්ද ස්වාමී වූ යේසුස් වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිලෙන්නා වූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී දෙවියන් වහන්සේ නාඳුන්නන්ටත් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල නුඹලාට දුක් දෙන්නන්ට දුකද දුක් විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන් වහන්සේ ඉදිරියේහි ධර්මිෂ්ඨ වූ කාරණයක්ය. සුභාරංචියට කීකරු නොවන අය කවුරුන්ද? සුභාරංචියට කීකරු නොවන්නන් යනු පසුතැවිලි නො වූ අයයි. දෙවියන් වහන්සේ වෙතට නොහැරුණු අයත් සිටිනවා. පාස්කුව තුලින් මා වෙතට හැරී එන්න. සබත් දවස තුලින් මා වෙතට හැරී එන්න. දසයෙන් කොටසින් මා වෙතට හැරී එන්න. දීමනාවෙන් මා වෙතට හැරී එන්න. අප ඔබ වහන්සේ වෙතට හැරෙන්නේ කොහොමද? පසුතැවිලි වන ආකාරය අපට කියා දුන මැනව කියා අප දෙවියන් වහන්සේගෙන් අසන විට දසයෙන් කොටසෙන් දීමනාවෙන් හා පාස්කුව තුලින් හැරී එන්න කියා පිළිතුරු දුන්නා. සුභාරංචිය තුලින් තමන් වෙතට හැරී එන ආකාරය දෙවියන් වහන්සේ අපට දැනුම් දුන්නා. සුභාරංචියට කීකරු නොවන අය දඬුවම් ලබන්නේ ඇයි? ඒ ඔවුන් පසුතැවිලි නොවන නිසායි. ආත්මික කෝණයෙන් බලනවා නම් පසුතැවිලි නොවුණු අයට කිසිදාක සුභාරංචියටද කීකරු විය නොහැකිය. පියාණන් හා මෑණියන්ගේ හඬ ඇසීමට අසමත් වූවා යනු ඔවුන් උන්වහන්සේලාගේ වචනයට අකීකරු වූවා යන්නයි. පසුතැවිලි වී උනන්දුවෙන් සිටින්න කියා අපට එළිදරව් පොතෙන් දෙවියන් වහන්සේ අපට ඉගැන්නුවා. ඒ වගේම මතෙව් 4:දී පසුතැවිලි වන්න මක්නිසාද ස්වර්ග රාජ්‍යයේ ළඟය කියාද පැවසුවා. මේ ශුද්ධ සමගිකමක් කිරීමේ දවසේදී පසුතැවිලි වීමේ අරුත නැවත වරක් අපගේ සිත් මත කැටයම් කරගනිමු. දෙවියන් වහන්සේ පැවසුවේ පසුතැවීම නොමැතිව ගැලවීම ලැබිය නොහැකි කියාය. දෙවියන් වහන්සේට අපගෙන් අවශ්‍ය පසුතැවිලි වීමයි. එබැවින් අප අලුත් ගිවිසුමේ සියලු ඉගැන්වීම් පිළිපදිමු. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමත් සත්‍ය තුල දෙවියන් වහන්සේගේ එක් ඉගැන්වීමකි. දෙවියන් වහන්සේගේ සියලු ආඥාවන් නොපැවැත්වුවත්
අප සියල්ල පවත්වනවා කියා සිතා සිටිනවා. මා ඔබට කලින් සාවුල් රජු ගැන පැවසුවේ ඒ නිසයි. අමලෙක්වරුන්වත් ඔවුන්ට අයත් සියලු දේත් විනාශ කිරීමට දෙවියන් වහන්සේ දුන් ආඥාවට තමන් කීකරු වුණා කියා සිතා සිටියා. කෙසේ වෙතත් ඔහු මුළුමනින්ම සියල්ල විනාශ කළේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මයානන් තමන් කෙරෙන් ඉවත්ව යාමට හේතුවන අකීකරු වූ චරිතයක නිරූපකයෙක් ලෙස දෙවියන් වහන්සේ සාවුල්ව තෝරා ගත්තා. සබත් දවස හා පාස්කුව පැවැත්වීමෙන් අප දෙවියන් වහන්සේගේ සියලුම ආඥාවන් පවත්වන බව එයින් අදහස් වන්නේ නැහැ. ඒ වෙනුවට සියලු ආඥාවන් දෙවියන් වහන්සේ අනකරන නිසා අප ඒ සියල්ල පැවැත්විය යුතුයි. අප අවංකව පසුතැවිල්ල පුද කර සදාකාලික ස්වර්ගරාජ්‍යය වෙත හැරියාමට සූදානම් වනවා කියා කිව හැක්කේ ආත්මයාණන් වහන්සේ හා මනමාලියගේ සියලු වචනයට කීකරුව ඒවා පවත්වන විටදී පමණයි. එබැවින් අප පියාණන් හා මෑණියන් අපව පමුණුවන කොතැන වුවත් යමින් සියලු ඉගැන්වීම් වලට ආමෙන් කියා පැවසීමෙන් පිළිපැදිය යුතුයි නේද? අපගේ පියාණන් හා මෑණියන් කවුරුන්ද මේ පොළොවට නෙරපන තරමට අප කාට විරුද්ධවද පව් කළේ? අප පසුතැවිල්ල පුද කළ යුතු තැනැන් වහන්සේලා සිටින්නේ අප ඉදිරියේ නේද? අප උන්වහන්සේලාගේ වචනයට අකීකරු වන්නට හිතන්නේවත් කොහොමද? උන්වහන්සේලා කොතැනට මඟ පෙන්වුවත් අප ස්තුතිවන්ත සිතින් ඒ අනුව යා යුතුයි. උන්වහන්සේලා මේ පොළොවට පැමිණියේ මරණීය ආත්මයන් වන අපව ගලවා ගැනීමටයි. අප උන්වහන්සේලාගේ කරුණාව නිවැරදිව තේරුම් ගත යුතුයි. කරුණාකර සබත් දවස හා පාස්කුවේ නියෝගය ගැන පමණක් සිතන්න එපා. පළමුවෙන් මේ දේවමෙහෙය නියෝග කර අනකල තැනැන් වහන්සේ කවුරුන්ද කියා සිතා බලමු. සබත් දවස හා පාස්කුව පවත්වන්නට අනකල දෙවියන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් ඒවා පවත්වන විටදී සම්පූර්ණ පසුතැවිල්ල අත්කරගත්තා යැයි අපට කිව හැකිය. දෙවියන් වහන්සේ පැවසුවේ පාස්කුව පවත්වා දසයෙන් කොටස හා දීමනාවෙන් මා වෙත හැරී එන්න. පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ගරාජ්‍යයේ ළඟය කියා යේසුස් වහන්සේ දේශනා කරන විටදී කියා දුන් පළමු පණිවිඩය වන්නේ අලුත් ගිවිසුමේ සත්‍යයි. මාක් එකෙහි සුභාරංචියේ පටන් ගැන්ම එනම් බෞතිස්ම වීමේ සිට සබත් දවස පැවැත්වීම දක්වා යේසුස් වහන්සේ විසින් සීලු ආදර්ශයන් පෙන්වා දුන්නේ ඒ නිසා නේද? අප ඒවා සැමරුම් ලෙස පමණක් කියා නොසිතිය යුතුයි. ඒ වෙනුවට අප මේ සැමරුම් නියම කළ තැනැන් වහන්සේ ගැන පළමුව සිතිය යුතුයි. දෙවියන් වහන්සේ නියම නොකළ කිසි දෙයක් අප නොපැවැත්විය යුතුයි. එහෙම නේද? දෙවියන් වහන්සේ සත්වෙනි දවස ලෙස සබත් දවස නියම නොකළා නම් සත්වෙනි දිනයට වැදගත්කමක් තිබෙනවද? දෙවියන් වහන්සේ පාස්කුව සදාකාල ජීවනයේ පොරොන්දුව ලැබීමේ හා විනාශයන් පසු කර යන්නා වූ දිනයක් ලෙස නියම නොකළා නම් පළමු මාස 14 වෙනි දින සවසට වැදගත්කමක් තිබෙනවද? අලුත් ගිවිසුමේ ආඥාවන් තුල වැදගත් අරුත් ඇතුළත් වී තිබෙන්නේ දෙවියන් වහන්සේ ඒවා නියම කළ නිසායි. යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනය නොවැදගත් ලෙස සලකමින් මම සෙනසුරාදා සභාවට යන නිසා මම දෙවියන් වහන්සේගේ ආඥාවන් පැවැත් වූවා කියා පැවසුවොත් ඔහු ආඥාව පැවැත් වූවා කියා අපට කියන්න බැහැ. ඇතැම් අය යුදස් ඉස්කාරියෝත් පාස්කුව පැවැත් වූවා නේද කියා පවසනවා. කෙසේ වෙතත් යුදස් ඉස්කාරියෝත් කෑවේ සාමාන්‍ය රොටි හා මිදියුෂ පමණයි. ඔහු පැවැත් වූයේ දෙවියන් වහන්සේ තම ශුද්ධ වචනයෙන් නියම කළ පාස්කුව නොව උත්සවයක් පමණයි. අප කිසිදාක එවැනි අයෙකු නොවිය යුතුයි. පාස්කුව පියාණන් හා මෑණියන්ගේ වචනය නිසා ඊට වැදගත් අරුතක් තිබෙනවා. සබත් දවසත් පියාණන් හා මෑණියන්ගේ ආඥාවක් නිසා ඊටත් වැදගත් අරුතක් තිබෙනවා. අප ස්වර්ගයේදී පව්කර මේ පොළොවට නෙරපුණු ස්වර්ගීය පව්කරුවන්ය. අප අපගේ පාපයන් කියා දිය යුත්තේ මාංශවත්ව සිටින දෙවියන් වහන්සේටයි. අප සබත් දවස හා අනෙකුත් සියලු ආඥාවන් ගැන උසස්ව සිතා ඒවා පැවැත්වීමට නියම කළ තැනැන් වහන්සේලාවත් උන්වහන්සේලාගේ වචනයත් සුළුකොට සිතනවා නම් සබත් දවස හා පාස්කුව හෙලා දැකීම හා වෙනසක් පවතින්නේ නැහැ. සියල්ලෙනි
සබත් දවස පාස්කුව හා අලුත් ගිවිසුමේ මුල කවුරුන්ද? ඒ සියල්ලම පැමිණියේ දෙවියන් වහන්සේ සිට නේද? අප දේව මෙහෙයන් වැදගත් ලෙස සිතා මෙම උත්සවයන් නියම කළ දෙවියන් වහන්සේව වැදගත් කොට නොසිතෙනවා නම් මෙම උත්සවයන් තුලින් අපට ලැබිය හැකි ආශිර්වාද කුමක්ද? අප අපගේ අවංක පසුතැවිල්ල පුද කළ යුතු පියාණන් හා මෑණියන් වාසය කරන්නේ අප සමගයි. ඒ තුල සබත් දවසද අද අප පවත්වන සමගිකමක් කිරීමේ දවස ඇතුළුව වාර 3 මංගල්‍යයන් වන පියාණන් හා මෑණියන්ගේ ආඥාවන් තිබෙනවා නේද? වඩා වැදගත් වන්නේ පූජනීය දින දර්ශනයේ 7 වෙනි මාස 10 වන දින නොව දෙවියන් වහන්සේය. අප 7 වෙනි මාස 10 වෙනි දින සමගිකමක් කිරීමේ දවස පවත්වන්නේ දෙවියන් වහන්සේ ඒ දවස සමගිකමක් කිරීමේ දවස ලෙස නියම කළ නිසාත් දෙවියන් වහන්සේගේ වචනය වැදගත් නිසාත් ඒ වචනයට අප ගෞරව කරන නිසාත් නේද? මංගල්‍ය අතරතුරේදී මෙවැනි මනසක් ඇති කර ගැනීමෙන් අපට හැරෙන්න පුළුවන් කා වෙතටද දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න පුළුවන්. බයිබලයේ සත්‍ය සාරාංශ කළ විටදී යේසුස් වහන්සේ කළේ පසුතැවිලි වෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළඟේ කියා පවසා බොහෝ දෙනාට රාජ්‍යයේ සුභාරංචිය ඉගැන්වීම නේද? උන්වහන්සේ එසේ කළේ අපව පසුතැවිල්ලට ලක් කිරීමටයි. බයිබලයේ ඉගැන්වීම් නිසා මම සබත සෙනසුරාදා පවත්වනවා, පාස්කුවත් පවත්වනවා කියා සරලව නොසිතිය යුතුයි. බයිබලයේ තිබෙන නිසාම පමණක් නොව ඒවා අනකල දෙවියන් වහන්සේ නිසා මේ ආඥාවන් සත්‍ය වන හේතුව අප තේරුම් ගත යුතුයි. බයිබලයේ ලියවී ඇති වචනය වැදගත් ලෙස සිතා මාංශවත්ව සිටින දෙවියන් වහන්සේ ඍජුවම දෙන වචනය වැදගත් කමින් අඩුයි කියා සිතනවා නම් අප ඝන ආහාර නොව කිරි ඕනෑ කරන අය වගේ නේද? මෙම වසරේ සමගිකමක් කිරීමේ දවස තුලින් යේසුස් වහන්සේ විසින්ම පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළඟේ කියා පැවසුවේ ඇයිදැයි අප පැහැදිලිව තේරුම්ගෙන සියලු සෙනගට රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරමු. එසේ කිරීමෙන් අප සැබවින්ම පසුතැවිලි වී පියාණන් හා මෑණියන් කොතැනට ගියත් උන්වහන්සේලා අනුව යන උන්වහන්සේලා වෙතට හැරෙන පිණිස සියලු නියෝගයන් අනපනත් හා අපට දුන් අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවද ඇතුළුව උන්වහන්සේලාගේ ආඥාවට පරම ලෙස කීකරු වන ස්වර්ගීය දරුවන් වෙමු. සුභාරංචියට කීකරු නොවන අය පසුතැවිලි නොවන අයයි. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන් සියලු දෙනාව විනාශ කරන බවට බයිබලය පවසනවා. ඔබත් මමත් පසුතැවිලි වී තැවෙන හදවතින් යුතුව අපගේ පව් කියා දේවි කියා මම බලාපොරොත්තු වෙනවා. සහෝදර සහෝදරියන් අතර ඇති අපගේ සම්බන්ධතාවය තුළ හිඟ ඕනෑම දෙයක් වෙනුවෙන්ම අවංකව පසුතැවිලි වීමෙන් අපට සම්පූර්ණයෙන් පසුතැවිලි වී දෙවියන් වහන්සේව සතුටු කරන්න පුළුවන් වෙනවා. දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.